තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසෙත් අපි ඉන්ද්‍රකීලයේ වැඩසටහනේ තවත් එක් ධර්මමය කතිකාවතකට සහ සම්බන්ධ වෙලා ඉන්න වෙලාව අපේ මේ ඉන්ද්‍රකීලයේ වැඩසටහනේ ප්‍රධාන බලාපොරොත්තුව මේ ලෝකයේ ඕනෑම තත්ත්වයක් තුළ නොසෙල්වෙන මනසක් ඇතිව කටයුතු කරන මානසික මට්ටමක් ඇති කර ගැනීම. සම්මා සම්බුද්ධ චරිතය අරගෙන බැලුවට පස්සේ ඒ චරිතය පුරාවටම තියෙන නොසෙල්වෙන බව. ඊළඟ මහා ශ්‍රාවක චරිත ගත්තම පින්වත් ඒ ජීවිතවලත් ඒ නොසෙල්වෙන බව අපි හොඳට දැකලා තියෙනවා. අපි හොඳට ඒව දන්නවා. ඒ වගේම බුද්ධ කාලීන සමාජය තුළ හිටපු ගෘහස්ත ජීවිත ගත කරපු බොහෝ චරිත හිටියා. මේ පිණුතුන් දන්නවා. ඉතාමත් ශක්තිමත් හිත් ඇති කරගෙන කටයුතු කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම ඒ කටයුතු කරගත්තේ ශක්තිමත් හිත් ඇති කරගත්තේ ධර්මානුකූලව. ධර්මානුකූලව ධර්මයෙන්තරව එහෙම ශක්තිමත් හිතක් ඇති කරගන්න අපට අපහසුයි. එවන් වූ ශක්තිමත් හිතක් ඇති කරගන්නට උපකාර වෙන මානසික අංග හේවත් චිත්තාංග පිළිබඳව අපි වරින් වර කතා කරනවා. අපි මෛත්‍රිය ගැන කතා කරලා තියෙනවා, ශ්‍රද්ධාව ගැන කතා කරලා තියෙනවා. ඒ වගේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුගේ ජීවිතේ ශක්තිමත් මානසික මට්ටමකට අරගෙන යන්නට හේතු වෙන ප්‍රධාන කුසලමය හැඟීමක් පිළිබඳව, ඉවසීම පිළිබඳව. පින්වත්නි, අපි පුංචි කාලේ ඉඳලා තමයි දන්නේ ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා. නමුත් ඉවසිය යුතු තැන්වලදී ඒක මතක් වෙන්නෙම නැහැ. ඒක ඉවස ගන්න බැරුව හැමදේම සිදු වෙලා අහවර වුණාට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ ඇයි මන් ඉවසුවේ නැත්te, ඉවසුවා නම් මේ දේ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ඉවසීම කියන්නේ අපේ ජීවිතේට බද්ධ කරගත යුතු අත්‍යවශ්‍ය ගුණාංගයක්. අද ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි ඊටාම ගෞරවයෙන් ආරාධනා කළා. වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර සහෝදර රාජකීය පඬිත ඉදුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තාම ගෞරවයෙන් මේ වැඩසටහන වෙනුවෙන් අපි පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ මම වැඩිපුර කතා කරන්න යන්නේ නැතුව ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම මේ ඉවසීම කියන්නේ මොකක්ද කියලා. අතිගෞරවනීය විනයාචාර්ය උහුල්වැල්ලේ සාරදපගේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අවසරයි. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසී පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපේ ඉවසිය යුතු ආකාරය සහ අපේ ඉවසීමේ වැදගත්කම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ ඉවසීමට බුද්ධ ශාසනය තුළ මූලිකත්වයක් අපිට ලබා දීලා තියෙනවා. අපේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවේදී ස්වාමීන් වහන්සේ කන්ති පරමං තපෝති තික්ඛා කියලා දේශනා කළා තියෙනවා. එතකොට ඉවසීම ප්‍රමුඛම දෙයක්, මූලිකම දෙයක් විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. කන්ති කියලා කියන්නේ ඉවසීම. තපෝති තික්ඛා කියලා කියන්නේ මේ තපසක්. ඉවසීම තමයි තපස වෙන්නේ අපේ. එතකොට තපස වෙන්නේ ඉවසීම නම් ඒ ඉවසීමට බුදුරජාණන් වහන්සේ මොනතරම්නම් ස්ථානයක් ලබා දීලා තියෙනවද? ඒ විතරක් නෙමේ සියලුම බුදුරජාණන් වහන්සේලාත් මේ වාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිද්ධ කරනවා. සියලුම බුදුරජාණන් වහන්සේලාත් ඉවසීමමයි කියන්නේ සානද ඉතා වැදගත් කියන. ඉතාම වැදගත් කියන හැඟීම. එහෙමයි. එතකොට මේ පාරමිතා විග්‍රහයේදීත් ඕක එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ඉවසීමේ ගුණය පිළිබඳව තියෙන සානස පාරමිතාවක්, කාන්ති පාරමිතාව කියලා අපි කියන්නේ.
ඒ කාන්ති පාරමිතාවදී භාග්‍යතුන් වහන්සේ කොච්චරනම් අර ඉවසලා තියෙනවද? ඒත් අපි ඒ දේවල් පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒවසීමේ ගුණය දැකලා ඒ ගුණය කොච්චර තිබ්බද ඒතර අපිත් ශ්‍රාවකයන් විදිහට ඒ විදිහටම ඉවසීම ඇති කරගත යුතුයි කියලා. එතකොට ඒ කතාවේ විශේෂයෙන්ම ඉවසීම මොකක්ද කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනි. නිසා අපි මේ කතාවක් මතක් කළොත් හොඳයි කියලා මට හිතෙනවා සවනස් අවසරයි. මේ අපේ බෝධිසත්වයන් වහන්සේ ශාන්තිවාදී ජාතකය අපිට ගන්න තියෙන හොඳම මේ ජාතකයක් අපිට ඉවසීම ගැන කියා දෙන ශාන්තිවාදී ජාතකය. ස්වාමීන් වහන්සේ මේ මට පොඩි මේ කතාවක් කියන්න දැන් මේ සුරංගනා කතා නෙවෙයි නේ ස්වාමීන් වහන්සේ. ඇත්තට මිනිස්සෙක් අත්දැකපු දේවල්. මිනිස්සෙක් අත්දැකපු දේවල් සවනස. ඒක එහෙම මේ අපි හිතනවා කියන්නේ ඒක අපේ මානසික මට්ටමේ තියෙන දුර්වලතාවයක්. ඒක මේ සුරංගනා කතාවක් විදිහට දකින්නේ ඇත්තටම ඒ වගේ ධර්මයක් දකින්න තරම් අපේ හිත සකස් වෙලා නැහැ. ඒක අපේ තියෙන අවාසනාව. එතකොට මේ ඒ ශාන්තිවාදී ජාතකයේදී අපේ බෝධිසත්වයන් වහන්සේ තාපසෙක් වෙලා ඉන්නකොට ඒ රජ කෙනෙක් උයනට එනවා. ඒ රජුරන් උයන තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. එතකොට ඒ රජුරෝ නිදියගත් අතරේ අර ඒ සේවිකාව ටික ඒ තාපසයන් වහන්සේ ළඟට ගිහලා බණ අහනවා. රජුරෝ ඇහැරෙනකොට එක සේවිකාවක් විතරයි ඉන්නේ. ඒතර තමන්ගේ ඔළුව උකුලේ තියන් හිටපු මේ ඒ සේවිකාව විතරයි. අන්තිමේදී ඉතින් අර ඇහැරුණාම රජුරෝ බලන අනිත් අය එකෝ බැලෙන්නම් ගිහිල්ලා ධර්මය අහන්න. ඊටසේ ගිහිල්ලා බලමු මේ මොකක්ද මේ ධර්මය කියලා අහනවා. මොකක්ද ඔබේ ධර්මය කියනවා. ඉවසීම කියනවා. මෛත්‍රී කියනවා. එහෙනම් අපි බලමු ඉවසීම කියලා මොකද කරන්නේ? එක කනක් කපනවා. උන්වහන්සේ එක කනක් කපනවා. උන්වහන්සේට කිසිම ඒ රජ්ජුරුව කෙරෙහි කිසිම මේ පටික සංඥාවක් ඇති වෙන්නේ නැහැ. දේශ සහගත සිතවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. අනිත් කනක් කපනවා. සාන දැන් කවුරුහරි අපේ කනක් පිහින් කැපුවොත් දැන් මේ බනහනවේ පින්නත් කෙනෙක්ගේ උනත් එහෙමයි. නේද තරහකාරයෙක් කපනකොට එහෙම අනිසසනස මේකක් ඕන මේ කනක් කපන්න ඕනේ කට්ටකින් යන්නොත් ඒත් ඇති. ඒත් ඇති. අනින්ට ඕනේ නැහැ කට්ටක් පෙන්නුවත් ඇති. මේ එතකොට අනිත් කනක් කපනවා. ඊට පස්සේ ඒත් කියනවා මේ මට ඔබ කෙරෙහි තරහාවක් නැහැ. මට ඉවසීම තියෙනවා. මට ඔබ කෙරෙහි කරුණාව තියෙනවා. ඒතොර ඒ බෝධිසත්වයන් වහන්සේ ඒ වෙලාවේ හිතන්නේ මට මේ කෙනා මේ කරන හිංසාවෙන් මම ඒකට අහු වෙලා ඒ හිංසාවට මම දේශ සහගත සිතුවිල්ලක් ඇති කරගත්තොත් මෙයා කෙරෙහි හිංසාකාරී සිතුවිල්ලක් ඇති කරගත්තොත් මගේ ඉවසීම නැති කරගත්තොත් හානි වෙන්නේ බුද්ධත්වයට. බුද්ධත්වයටයි හානි වෙන්නේ. එතකොට ඒකත් මහා කරුණාවෙන් තමයි ඒකත් දැක්කේ. ඒකත් ඉවසුවේ. එතකොට අතක් කපනවා. දැන් හිතන්න සානංශ දැන් කඩුවක් අරගෙන කඩුවකින් අපි මේ අතක් කපනවා කියන්නේ. මේ ලේසි නෑනේ. එතකොට අනිත් අතත් කපනවා. දැන් අත් කොට කෑලි දෙක විතරයි. කන් දෙකක් නෑ අත් දෙකක් නෑ දැන්. ඊළඟට කකුලක් කපනවා. එන අනිත් කකුල් දෙකම කපනවා. කොහොම හැඟීමක් එතකොට කොහොම වේදනාවක් හිතා ගන්න බැරි වද වේදනාවක් තියෙන්නේ. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ඉවසීම. බෝධිසත්වයන්න් මහා බෝධිසත්ව කාලේදී ඉවසීම අපි වෙනුවෙන් මේ ඔක්කොම කළේ. එතකොට ඒ ඉවසීම සාමාන්‍යයෙන් මේ අපි දකින සාමාන්‍ය ලෝකයාත් එක්ක අපි ගලපලා ගන්න ගියොත් ඒක අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. සමහර අය කියන ඔහොම ඉවසන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? ඇයි එහෙම අපි එහෙම දකින්නේ? ඒ මිනිස්සුන්ට අද එහෙම මිනිස්සු අපිට හම්බෙලා නැහැ. ඒ මිනිස්සු ඉන්නවා අපි ඇයි දැකලා නැහැ. අනිත් එක ඒ වගේ බෝධිසත්වවරු අපිට දකින්න ලැබිලා නැහැ. ඒ නිසා තමයි අපි මේ විදිහට හිතන්නේ. එතකොට අපේ බෝසතාණන් වහන්සේගේ තිබිච්ච ඉවසීම මේ කුමන හේතුවක් නිසාවත් තමන්ගේ අරමුණ බලන ස්වාමීන් වහන්සේ බුද්ධත්වයේ සඳහා පරාතකාමී අදහස පරාතකාමී චේතනාව මම මේ වෙලාවේ ඉවසීම නැති කරගත්තොත් මගේ අරමුණටයි නේකින් හානිය වෙන්නේ. යම්කිසි භ්‍රමචර්යාව රකින්න ස්වාමින් වහන්සේ නමක් විදිහට දැන් මේ ශාසනයේ නිවන් දකින්න මාර්ගයේ ගමන් කරන කෙනෙක් විදිහට අපි දකින්නට ඕනි මම යන්නේ නිවන සඳහා. එතකොට මගේ ඉවසීම නැති වුණොත්
දැන් මට මේ වෙන පීඩාව නිසා යම්කිසි හිරේ මේ ඉවසීම නැතිවීමේ ස්වභාවයක් වෙන්න පුළුවන්. අනුන්ගේ වචන හමුවේ අපි ඉවසීම නැති වෙනවා. කෙනෙක්ගේ හිංසාකාරී වේදනාකාරී සිතුවිලි අපේ හිතට එනකොට ඉවසීම නැති වෙනවා. එතකොට සමාජයෙන් වන එක එක යම් යම් පුද්ගලයන් නිසා අපිට නොවුනත් සමාජයේ වෙන යම් දේවල් නිසා අපිට ඉවසීම නැති වෙනවා. සමහර අය කියන්නේ දැන් නම් ඉවසුව හොඳටම ඇති කියලා. සමහර අය ඕවට මේක ගොඩක් අයට තියෙන නේද සාන්නස රතු ඉරකුත් තියෙනවනේ සමහර අයට. ඒ රතු ඉරෙන් අපි මේ දකින්නේ මොකක්ද? අසුබයක්නේ. ඒ කියන්නේ කපා හැරීමක්නේ දකින්නේ. ඒ රතු ඉර කියන එක තමන්ගේ කපා හැරීම කියලා තමන් දන්නේ නැහැ. මොකද ඉවසීම නැති කරගත්තොත් තමන්ට ලැබෙන අලාභය පිළිබඳව ඒගොල්ලෝ හිතන්නේ නැහැ. එතකොට ඒ විදිහට අර සමාජයෙන් එන පීඩා වෙන්න පුළුවන්, අනුන්ගේ වචන වෙන්න පුළුවන්. මේ හැම දෙයකදම ඒ විතරක් නෙමෙයි දැන් බ්‍රහ්මචර්යාව රැකීමේදී ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්මයන් කියලා සබ්බාස සූත්‍රයේ දේශනා කරනවා. ඒතර සානංශ මේ කියනවා මේ මැසිමදුරුවන්ගෙන් පවා. ඒවත් Tamanට ලැබෙන මේ දැන් සමහර අය ඉන්නෝ දැන් ආනාපාන සතියෙම කරද්දී දැන් නහයට මැස්ස වහනකොට ඒවා අතාරිනු භාවනාව. එහෙමයි. ඒ වගේ දේවල් හරියට තියෙනවා. එතකොට අනිත් එක දැන් ශරීරයේ වෙන දුක් පීඩා තියෙනවා. ඒ වගේ දේවල් මේ අපේ මේ ප්‍රතිපදාවේ නියැලෙනකොට භාවනා කරනකොට බණ අහනකොට සීල රකින්නකොට ඇති වෙන වේදනාවල් තියෙනවා. ඒ දේවල් අපි ඉවසන්නට ඕනේ. එතකොට ඒ හැමතැනදීම අර තමන්ට පීඩාකාරී දේවල් වෙනකොට අපේ ඉවසීම අපි මොකද කරන්න ඕනේ? තව නැවත වර්ධනය කරන්න. සානස් ඉවසීම කියන එකත් දැන් අර තරහ වගේ භාවිතා කරන්න බලවත් වෙන එකක්ද? එහෙමයි සානස්. ඒක මේ ඉවසීම කියන එක විශේෂයෙන්ම යම් කෙනෙක් හැමදාම එක දිගට ඒක ඉවසීම තමන්ගේ ජීවිතේ කරගත්තොත් එයාට ඒක ජීවිතේ අන්තිමේදී සමහර අය කියන්නේ මේ නම් පුදුම මිනිස්සෙක් ගහක් ගලක් වගේ ඉන්නවනේ. ඉවසගෙන ඉන්නවනේ. කොච්චර අර අය මේ පීඩා කර ඇතැම් වෙලාවට කියනවා මේ හැඟීමක් නැති මිනිස්සෙක්ද කොහෙද කියලා කියනවා. සමහර අය කියනවා එහෙම. ඒ කියන්නේ එහෙම ඉවසන මිනිස්සු සමාජයෙන් ඒතා ඔබ වහන්සේ ඔය සඳහන් කළ ශාන්තිවාදී ජාතකයේ මහා බෝසත්යන් වහන්සේ ඒ නිකන් ඉවසුපිකන්නේ පුරුදු කිරීම තුලින් ඇති වෙච්ච එකක්. එහෙම විශේෂයෙන් පුරුදු කිරීම තුලින් ඇති වෙච්ච එකක් සහ අරමුණත් එක්ක ඇති වෙච්ච දෙයක්. ඒතර අපි බුද්ධ ශ්‍රාවකයන් විදිහට අපේ අරමුණ නිවන. ඒතර නිවනට බුදුරජාණන් වහන්සේ ගමන් කිරීමේදී මේ ඉවසීම තපසක් විදිහට දේශනා කරන මෙච්චර ප්‍රමුඛත්වයක් ලබා දුන්නා අපි හිතන්නට ඕනේ. එහෙනම් මං ඉවසීම මොහොතකට හරි නැති කරගත්තොත් මට හානි වෙන්නේ නිවනට. නිවන් මාර්ගයටයි බාධාවක් කියන්නේ. ඒ නිසා ඒ අරමුණු කරගෙන අපි ඉවසීම ඇති කරගන්නට ඕනේ. ඒතකොට ඉවසීම කියන්නේ අර ඇති වෙන ඒ පීඩාවන් තුලදී නොසෙල්වි නොගැටි නොපසුබස්නා වීරයෙන් කටයුතු කිරීම. ඒක තමයි ඉවසීම කියන අරමුණත් සමග අපේ ජීවිතේ ඉදිරියට අරගෙන යාම. ඊට මේ ඉවසීම මේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ මේ තරම්ම වටින දෙයක් විදිහට ඒක ප්‍රමුඛත්වයක්ම ලබා දිය යුතු දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ ඉවසීම සාමාන්‍යයෙන් පැවිද්දන් විදිහට අපි ඉවසිය යුතු විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ඔය හැම ඇති වෙන වේදනාවන් පිළිබඳව එහෙම ඉවසන්න ඕනේ. දැන් බ්‍රහ්මචර්යාවේදී ඇති වෙන ඒ පීඩාවන් වලින් අපි කොහොමද ඉවසිය යුත්තේ කියලා. දැන් උතර මේ ඉවසීම කියන එක ස්වාමීන් වහන්සේලාටත් වඩා බහුතරයක්ම අවශ්‍ය වෙන්නේ මේ සමාජයට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පවුලක් තුල ඒකාන්තයෙන්ම ඉවසීමක් තියෙන්නට ඕනේ. එතකොට මේ නිවසක් තුල කටයුතු කරනකොට සාමාන්‍යයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ පින්විතුන්ට මේ ප්‍රශ්නය හැම දිනාටම වගේ තියෙනවා වෙන්නට පුළුවන්. එතකොට මේ නිවසක් තුල ඉවසීමෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා අපි ඒකේ තියෙන වැදගත්කම පිළිබඳව අපි ස්වාමින් වහන්සේගෙන් විමසනවා මේ කරුණාවෙන් පහදා දෙන විදිහට. උසහින්නාංශ මේ නිවස තුල ඉවසීම එනේ සාමාන්‍යයෙන් උදේ නැගිට වෙලේ ඉඳලා රැ නිින්දට යනකම්ම ගෘහස්ත ජීවිතයක් ගත කරන අයට
නොදැනුණාට ඉවසිය යුතු ගොඩාක් සිද්ධි අවස්ථා මුණ ගැහෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් වාහනේ අරගෙන පාරට දානවා. අපි දැන් මේ ඉන්නේ තලවතුගොඩ හරියේ. දැන් උදෑසන කාලයක දැන් ඔය පෑලියගොඩ වගේ ප්‍රදේශයකට එම් ගියොත් 7:00 වෙද්දී වාහන පේලියට. එතකොට ඔයැනි වාහන තදබදයක් තුලදී වුණත් ඒ වාහන තදබදය තුල අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එතනත් අපිට ඉවසීම පුරුදු කරන්න පුළුවන්. දැන් මේක දැනෙන්නේ වැඩිපුර ඔය වාහන පදවන අපේ පින්නතුන්ට තමයි. මොකද ඒ පින්නතුන් දන්නවා මේ වාහන තදබදයක් දැක්කට පස්සේ මනසට වෙන්නේ මොකද්ද කියලා. ඒක එතන ඉවසන්න නැතිව ඉවසීම ඇති නොවන කල්ලි එතන ඇති වෙන දේශය. ඒ වගේ අර ගෙදරින් වැඩට යන්න පටන් ගත්ත වෙලේ ඉඳලා වැඩ කරන අය නම් ඒ වැඩට යනකනුත් වැඩ කටයුතු කරන අතරේ ආපහු ගෙදර එන අතරේ ඊළඟට ගෙදර තුල ඉන්න කෙනෙක් ගත්තොත් ගෙදරින් අම්ම කෙනෙක් ගත්තා එක දිගට තමන්ගේ ජීවිතේ දවස ගත්තට පස්සේ ඉවසිය යුතු තැන් ඉවසිය යුතු අවස්ථා ගොඩක් එනවා. ගොඩාක් අය ඒ අවස්ථා ස්වාමීන් වහන්සේ මග අර ගන්නවා. කියන්නේ ඒව මග අර ගන්නවා කියන්නේ ඉවසන්න ඕන තැන ඉවසන්නේ නැහැ දේශාගතව කටයුතු කරනවා. එතකොට ගෘහස්ත ජීවිතයක් තුලදී අපි පුරුදු කරන්න ඕන ඉවසීම කියන එක. ඒක හැබැයි එකපාරට කරන්නත් බෑ ස්වාමීන් වහන්සේ. දැන් බලන්න අපි අපේ ජීවිතවල සීලය පුරුදු කරනවා. සීලය පුරුදු කරන අය මොකද්ද කරන්නේ ඉස්සෙල්ලම මම ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියලා අදිෂ්ඨාන ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් උදේට සීල් සමාදන් වෙලා අපේ මේ පින්නතුන් බුද්ධ වන්දනා කරලා අදිෂ්ඨාන ගන්නෝ ප්‍රාණඝාතයෙන් වැළකෙමි. සොරකමෙන් වැළකෙමි. ඔය විදිහට අපි ඉස්සෙල්ලාම ගන්න අදිෂ්ඨාන ගන්නවා කියන එක. අන්න එක අපි ඉවසන්නත් අදිෂ්ඨාන ගන්න ඕනේ. අපි දවසක් ආරම්භ කරද්දී දවසක් කියලා ගන්න ඉවසිය යුතු ගොඩක් තැන් හම්බ වෙන තැනක්නේ. ඒතර මෙයා අදිෂ්ඨානයක් ගන්නවා අද මම ඉවසීමෙන් කටයුතු කරනවා. දැන් මේ ලෝකේ බණහන පින්නතුන්ගේ මම අහන්න කැමති ආසන්න මාසයේ දවස් කීයක් ඔය වගේ අදිෂ්ඨාන ගත්තද? අපි කතා කරන්නේ ඉවසීම කියන්නේ පාරමිතාවක්, සසරේ ඈතර කරන ශක්තියක්. ඉවසීම කියන්නේ මේ ඉවසීමේ ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා කියලා කතා කරන සබ්බහස සූත්‍රයේ ඉවසීම තපෝ ගුණයක්. අපි දන්නවා ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා. එතකොට මෙච්චර වටින මේ හැඟීම මම ඇති කරගන්නවා කියලා එහෙම නැත්නම් මම ඉවසනවා කියලා අදිෂ්ඨානගත වාර කීයද? දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයකින් තොරව ප්‍රාණඝාත නොකර ඉන්න බෑනේ. ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානය ගත්ත අය තමයි ඒවයින් වැළකීලා ඉන්නේ. එතකොට ඉවසනවා කියලා අදිෂ්ඨාන ගත්ත අය තමයි ඉවසන්න පුරුදු වෙන්නේ. ඉවසනවා කියලා අදිෂ්ඨානයක් නැත්නම් ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ නැහැ. දැන් මම දැන් අදහසක් ඇති කරගන්නවා භාවනා කරන්න ඕනේ කියලා. අදහස එන්නේ දෙපැයි ඉස්සෙල්ලා. ඒ වගේ ඉවසන්න ඕනේ කියලා අදහස එන්න ඕන. දැන් ගොඩාක් අයට වෙලා තියෙන්නේ අදහස එන්නේ නැහැ. ඉතින් අපි එහෙම වෙන්නේ නැතුව අපි ඉවසනවා කියලා අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. ඊළඟට ඒ අදිෂ්ඨානේ රැක ගන්නත් ඕන. අමතක වෙන්න දෙන්නේ නැතුව. දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගත්ත කෙනා හැමතිස්සෙම ඒ ඇති කරගත් අදිෂ්ඨානය පිළිබඳ සිහියෙන් වාසය කරන්න ඕන. අන්න ඒ වගේ ගෘහස්ත ජීවිතයක් තුළ කටයුතු කරද්දී උදෑසන කාලේ අපි බුද්ධ වන්දනාවක් කරලා හරි අවසාන අදිෂ්ඨානයක් ගත්තනම් පින්නත් කෙනෙක් මම ආද ඉවසනවා කියලා ඊළඟට මොකද කරන්න ඕනේ? එයායි සාමාන්‍ය ජීවිතේ ඉවසීම ගැන සිහියෙන් වාසය කරන්න ඕන. ඒ ගුණ ධර්මයේ ගැන සිහියෙන් වාසය කරන්න ඕන. සීලය ගැන අදිෂ්ඨාන ගත්ත කෙනා සීලය ගැන සිහියෙන් වාසය කරන්න. අන්න ඒ වගේ. අන්න ඒ විදිහට ඉවසීම ගැන අදිෂ්ඨාන කරලා ඉවසීම පිළිබඳ සිහියෙන් වාසය කරන්න ඉවසිය යුතු තැනදී ඔන්න මතක් වෙනවා ඉවසන්න ඕන කියලා. සිහිය එනකොට Tamanට හිතෙනවා මම දැන් මේ ඉවසීම පුරුදු කරන කෙනෙක්. ඔව් ඉවසීම පුරුදු කරන කෙනෙක් දැන් මෙතන ඉවසන්න ඕන කියන අදහස එනවා. හැබැයි එතනදී ඉවසන්න අර සීලයට වගේම තමයි නුවණ තියෙන්නත් ඕන. වීර තියෙන්නත් ඕන. උත්සාහය කියන එක තියෙන්න ඕන. අන්න ඒ විදිහට සාමාන්‍ය ජීවිතයේ ඉවසීමට අදිෂ්ඨාන ගැනීමත් ඊළඟට ඉවසීමේ අදිෂ්ඨානය ගැන අවධානයෙන් කටයුතු කිරීමත් අමතක නොකර ඊළඟට මොකද කරන්න ඕන පින්වත්නි? ඒ ඉවසිය යුතු තැන හමු වෙනකොට අන්න එතන උත්සාහයෙන් මෙතන මම නිවසනවා මේ වචන නිවසනවා මේ කෙනෙහිලිකම ඉවසනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම ඉවසුවා මගේ බෝසත්යන් වහන්සේ මෙහෙම ඉවසුවා. උන්වහන්සේ ඉවසුවාපත් එක්ක මේ මොකද්ද මේ වචනේ කියලා අර නුවණ වැඩ කරන්න ඕන. ඒක වෙන්න ඕන මුලදී. ඒ වගේ ඊළඟට ඔන්න වීර්ය සකස් වෙනවා එතකොට. අන්න ඒ විදියට
දවස ගානේ ටිකෙන් ටික පුරුදු කළොත් මේ අර වගේ හරියට උදේ 4ට නැගිටින්න බැරි කෙනෙක් ඕක පටන් ගන්නවා 4ට නැගිටින්න. පළවෙනි දවසේ අමාරුයි, ගොඩක් අමාරුයි. දෙවෙනි දවසේ ටිකක් අමාරුයි. තුන්වෙනි දවසේ ඊට වඩා ටිකක් අමාරුයි. මාසයක් විතර යද්දි 4 නැගිටිනවා වගේ 4ට නැගිටිනවා. හරි පහසු දෙයක් වෙනවා. අන්න ඒ වගේ අමාරුව ඉවසීම පුරුදු කළොත් කාලයක් ඇද්දි Tamanටම දැනෙනවා අපහසුාවක් නැති ඉවසන්න පුළුවන්. එන්නේ ඉවසනස ඒක අඛණ්ඩවම කරන්න ඕනේ. අඛණ්ඩව අත්නොහැර කරන්න ඕනේ. මට මෙන්න මතක් වෙන අපේ ලොකු සාමණේරහන්සේ. ඔව්. උන්වහන්සේ නිතරම කියන කතාවක් තමයි ඔය මේ උදේ නැගිටවන කතාව. කවුරුහරි කෙනෙක් එහෙම 4ට නැගිටවන්න ඕනි කෙනා දවසක් 4ට නැගිටවනවා. ආයෙත් දවස් දෙකක් නිදියන්න දෙනවා. ආයෙත් නැගිටවනවා. ආයෙ සතියක් නිදියන්න දෙනවා. එහෙම වුණොත් කවදාවත් ඒක හරියන්නේ නැහැ. 4ට නැගිටින්නේ නැහැ. ඒක අඛණ්ඩව කරන්න ඕනේ. ඒ වගේ තමයි. මේ අන්න ඒ වගේ මේ ඉවසීම කියන එක පුරුදු කරද්දී ගෘහස්ත ජීවිතයත් තුළ ඊට පස්සේ එන ඕනෑම තත්ත්වයක් තුළදී අපහසුවකින් තොරව කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. මට දැන් ඊළඟට මේ ස්වාමීන් වහන්සේගේ අහන් තියෙන්නේ අපි ඉවසිය යුතු දහමට අනුකූලව දැන් අපි ඉස්සෙල්ලා ඉවසීම ගැන කතා කළා. දහමට අනුකූලව ඉවසිය යුතු ආකාරය කළ යුත්තේ කෙසේද කියලා කියන්නේ මොනවද ඉවසන්න ඕන ආදි වශයෙන් අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කකචූපම කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෝලියේ පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ නමක් අරමුණු කරගෙන. ඒ කියන්නේ උන්වහන්සේට දැන් භික්ෂුණීන් වහන්සේලාට දොස් කියනකොට වැරද්දක් කවුරු හරි පෙන්නලා දෙනකොට උන්වහන්සේට හරියට කේන්ති යනවා. ඒකට දැන් අපි දැන් කැමැතිම කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්වනකොට අපිට උනත් කේන්ති යන ස්වභාවයක් තියෙනවනේ. නමුත් අඩුපාඩුව පෙන්වා දීම අඩුපාඩුව කියන්නේ මේ දකින්නේ අපි ඒ අයට තියෙන කැමැත්ත පිළිබඳව. එතකොට භික්ෂුන් ඒ ස්වාමින් වහන්සේට යම් කිසි විදිහකින් වැරද්දකින් චෝදනා කරනවා නම් භික්ෂුණීන් වහන්සේලාට කේන්ති යනවා. මේ මෙතෙන්දී අපිට කතා කරන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉවසීම කියන ගුණය අපේ මොන වගේ ශක්තිමත් කරගත යුතුද කියලා. ඉවසීම ඇති කරගන්න එක ඒක කවදාවත් නොවැටි ඒ ඉවසීම අපි ඇති කරගත යුත්තේ කොහොමද කියලා දේශනා කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හදවත අපේ හිත මේ අවකාශයක් කරගත යුතුයි කියලා. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් මොකද කරන්නේ හිස් අවකාශයේ චිත්‍රයක් අඳිනවා කියලා පින්සලක් අරගෙන ගිහිල්ලා එයා හිස් අවකාශයේ අඳිනවා. හැබැයි කවම කවදාවත් ඒ චිත්‍රය අඳින්න බෑ. ඇයි? එතන හිස් අවකාශයක් තියෙන නිසා. එතකොට මේ ඉවසීම කියන ගුණය අපි ඇති කරගන්න ඕනේ අනුන්ගේ වචන හමුවේ. අනුන්ගේ ක්‍රියාවන් හමුවේ. බාහිරින් අපිට එන විපත් අපේ ඉවසීම නැති කරන ධර්මයන් හමුවේදී අපේ හිත හරියට හිස් අවකාශයක් වගේ අපි හදා ගන්න ඕනේ කියනවා. ඒ කියන්නේ මොන දේ කළත් මොන දේ කිව්වත් මම මගේ ඉවසීම නැති කරන්නේ නැහැ කියන මෙන්න මේ පදනමේ ඉඳගෙන කටයුතු කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මොනම හේතුවක් නිසාවත් මම මේ දේ කරන්නේ නැහැ කියන මතේ ඉන්න ඕනේ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ සායනාස දැන් හිස් අවකාශයේ යමක් ඇඳට පළක් නැහැ වගේ අර බාහිරින් එන වචනයකට උනත් ඇතුලේ යමක් කරවන්න බෑ වගේ නේ. අපි වෙනස් කරන්න බෑ. අපි වෙනස් කරන්න විතර අපි ඒ ගුණයෙන් අපි සන්නද්ධ වෙලා ඉන්නේ. එන අර යනිකන් හිස් අවකාශයක චිත්‍රාන් දින්න හදන වගේ වැඩක් තමයි කරන්නේ. අන්තිමේදී එයාම නිකන් බොරුවට වෙහෙස වෙනවා. කවදාවත් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. එහෙසයි. ඊළඟ සානංශ තව උපමාවක් දේශනා කරනවා මේ කවුරු හරි කෙනෙක් මේ මහ පොළොවත් එක්ක තරහ වෙලා. මෙයා මොකද කරන්නේ? උදැල්ලකුයි කූඩේකුයි අරගෙන ගිහලා මම මේ මහ පොළොව මේ නොපොළොවක් බවට පත් කරනවා විනාශ කරනවා කියලා අර උදැල්ලෙන් වලවල් හාර පස් උඩට දානවා. දැන් යා දැන් පස් කපලා කොහෙටද දාන්නේ? මහ පොළොවටමයි දාන්නේ. ඒක කපන්නේ මහ පොළොවේම බිමක් කපන්නේ. හැබැයි යා කවදාවත් මෙයා මේ මහ පොළොව නොපොළොවක් කරයිද?
ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒකෙන් වෙහෙසටපත් වෙන්නේ කවුද? අර කපන මිනිස්සයමයි. හැබැයි මහ පොළොව කවදාවත් වෙහෙසටපත් වෙන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. ඒ වගේ කියනවා අනිත් ඕනෙම කෙනෙක් දැන් එහෙමයි ඕනි තරම් ඉන්නවනේ දැන් පාසල් ජීවිතය ගත කරනකොට අපි මේ පොඩි තැනින් නම් පටන් ගත්ත ස්වාමීන් වහන්සේ පාසල් ජීවිතේ ඉඳන්ම ඕක තියෙනවනේ. දැන් සමහර යාළුවෝ ඉන්නවා මේක දරුවෝ අහන් ඉන්නවනේ ඉතාල වැදගත් වේවි. සමහර යාළුවෝ ඉන්නවා දෙන්නෙක් අතර කැටවීමක් කළා නේද? රණ්ඩු සරුවල් භාවයක් ඇති කර සතුරු වෙනා ඉන්නවා. දැන් අරයා කියනවා මෙයා ඔයාට අර එහෙම කිව්වා ඔයා මෙයාට ඔයාට අරයා මෙහෙම කිව්වා. හරි පුළුවන් නම් මේ ශක්තිය පෙන්න ගන්න කියලා එක එක දේවල් වලට යොදවනවා. අනුන්ගේ වචන වලට අපි අහු වෙනවා. හරියට ඒගොල්ලන්ගේ නිකන් රූකඩයක් වගේ අනිත් අයට අපිට ඕනි දැන් කෙනෙක්ට පුළුවන් අපි කරගෙන යන වැඩක් වුණත් නවත්තන්න පුළුවන්. දැන් අපි කියමුකෝ අපි මොනවා හරි හොඳ දෙයක් කරගෙන යනවා. දැන් කරගෙන යනකොට කාට හරි උවමනාවක් වෙන එක නවත්තන්න. එයා මොකද කරන්නේ? ඒකට බනිනවා. බැන්නහම මොකද වෙන්නේ? අන්න අපි ඒ ගැන කලකිරිලා අපේ වැඩේ අපි නවත්තනවා. සීලයටත් එහෙමනේ. අද සීලය රකින්නකොට වුණත් අපිට අපේ ඉවසීම නැති වෙන විදිහේ දෝෂාරෝප රෝණිතරන් එන්න පුළුවන්. සීල රැකලා පුළුවන්ද? අද කාලේ හැටියට සීල රැකීමේ වැඩක් තියෙනවද? ඔහොම නිතර අර පැත්තෙන් අපිට විපාකයන් ඒ විදිහට වැරදි විදිහට ඒ වචන එනකොට අපිට ඒක එපා කරන ස්වභාවයක් ඇති වෙනවා. ඒතර ඒ වගේ දේවල් ඉවසගෙන තමන්ගේ අරමුණත් එක්ක තමන්ට යන්න පුළුවන්කම තියෙනවා. අර එහෙම මානසිකත්වය සකස් කරගත්තාම අර කිසිම කෙනෙකුට අපිව වෙනස් කරන්න බෑ. අර ඒ වෙනස් කරන්න දෙන අය විතරමයි ඒකෙන් වෙහෙසටපත් වෙන්නේ. හිස් අවකාශයක් වගේ. හිස් අවකාශයක් වගේ මහ පොළොවක් වගේ අපිට ශක්තිමත් වෙනවා. දැන් දේවදත්ත හාමුදුරුවන්ට උනේ මොකද? උන්වහන්සේමයි වෙහෙසුනේ. බුදුරජාණන් වහන්සේ වෙහෙසුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේගේ වෛරයෙන් බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය වර්ධනය කරගත් ඉවසීම වර්ධනය කරගත්තා. ඒක අපිත් කරන්න ඕනේ ඒ වගේ අර දේවල් හැමුවේ අනුන්ගේ වචන අනුන්ගේ ක්‍රියා මේ දේවල් හැමුවේ අපේ හිත පොළොවක් බවට පත් කරගන්නට ඕනේ. ඒ වගේම තව කෙනෙක් යනවා මේ ගංගා නම් ගඟ මම රත් කරනවා. ගංගා නම් ගඟේ තියෙන සියලු ජලය මේ උණු වතුර බවට පත් කරනවා කියලා මෙයා පන්දමක් අරගෙන ගිහලා ගංගා නම් ගඟට අල්ලනවා ගිහිල්ලා. හැබැයි පන්දම නෙවෙනවා ගංගා නම් ගඟ ඔහේ ගලාගෙන යනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුහාඳුරෝ කියනවා අපේ හිතත් ගංගා නම් වගේ ගඟක් කරගන්න. ගඟක් කරගත්තාම අර එක එක විදිහේ ගින්දර මේකට ඇතුළු කරන්නේ මේක විනාශ කරන්නේ. සමහර අය කියන්නේ ගිනි දෙනවා කියලා. ගිනි දෙනවා කියලානේ. එහෙමයි. ගින්දර දෙන්න බලන් ඉන්නයි ඉන්නෝනේ. එහෙම හරියට අවුලවන්න බලාගෙන පිටිස්සේ ඉන්නෝනේ. දැන් මේ අපි ඕනෑම දෙයක් කරනකොට සමාජයේ ඉන්නකොට දෙන්නෙක් අතර සමගියක් තියෙනකොට හරියට ගින්දර අවුලලා අපි වෙනස් කරන්න එනවනේ. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අපි ඉවසීම ඇති කරගත්තොත් අන්න අපේ හිත නොවෙනස් වෙන හිතක් බවට පත් වෙනවා. මහා ශක්තිමත් හිතක් බවට පත් වෙනවා. ඒක එහෙම වුණාම අපේ ජීවිතයේ පුදුමාකාර විදිහේ ශක්ති සම්පන්න ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි විදිහේ මානසිකත්වයක් අපේ හිතේ සකස් වෙනවා. ඒ නිසා මේ කකචූපම සූත්‍රයේ පින්වතුනි අපි ඊ타ත්ම ඒ අවවාද අනුශාසනාවට අනුකූලව අපේ හිත අපි නිරන්තරයෙන්ම සකස් කරගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕනි. එහෙම වුණොත් තමයි අපිට මේ ගමන යන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් හොයාගෙන යනකොට අපිට ඊටමත් වැදගත් වෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍ර පිළිබඳව ස්වාමීන් වහන්සේ. එතකොට ඉවසීම පිළිබඳව විශේෂයෙන්ම දේශනා කළ තියෙන බොහෝ සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒතර මේ සූත්‍රයන් වල ඉතා වටිනා දේශනා කරලා තියෙනවා. මම හිතනවා දැන් අපි කකචූපම සූත්‍රය පිළිබඳව සාකච්ඡා කළා. ඒතර ඒ සමගම ඉවසීම ඇති කර ගැනීම පිළිබඳව තවත් ගුණයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා තව සූත්‍රයන් වල. ඒතර ඒ සූත්‍රයන් පිළිබඳව ස්වාමීන් වහන්සේ අපිට පහදා දෙන්න පුළුවන්ද? ඔව් ස්වාමීන් වහන්සේ මේ විශේෂයෙන්ම සූත්‍ර පිටකය ගත්තට පස්සේ සූත්‍ර පිටකේ පුරාට විසිරීලා තියෙන විවිධ සූත්‍ර ධර්ම තියෙනවා.
මේ සූත්‍ර ධර්ම වල එකක් තියෙන විශේෂයෙන්ම ඉවසීම ගැන විග්‍රහ කරපු එකක් ගොඩක් වටින මේ සූත්‍රය. ඒ කියන්නේ උපමාවක් එක්ක මේ සෝතාර සූත්‍රය. මේ සෝතාර සූත්‍රය අංගුත්තර නිකායේ තියෙන්නේ. මේ සූත්‍රය සඳහන් වෙන්නේ යුද්ධයට යන රාජකීය ඇතෙක් ළඟ තියෙන ಗುಣ ගැන කියන්නේ. එනේ රාජ සභාවක එහෙම කටයුතු කරන ඇතෙක්ට යුද්ධයකට යන්න නම් ಗುಣ ධර්ම තියෙන්න ඕන 5ක් කියලා. මේ ಗುಣ ධර්ම පහෙන් එකක් විතර සඳහන් කරනවා ඉවසීම කියන එක. මේක ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන ඔන්න යුද්ධයට ඇතෙක් ගියාට පස්සේ පින්නත් ඇතාට කඩු පහරවල් ඉවස ගන්න වෙනවා. අනිත් පැත්තෙන් ගහනවනේ කඩු වලින්. කිනිසි පහරවල් ඉවස ගන්න වෙනවා. ඊළඟට ඒ කාලේ මේ තූර්ය වාදන සහිතව තමයි යුද්ධ කරන්න එන්නේ. එතකොට සඳහන් කරන බුදුන් වහන්සේ හොරණෑ හඬවල් ඉවසන්න වෙනවා, සක් හඬවල් ඉවසන්න වෙනවා. ඊළඟට බෙර හඬවල් ඉවසන්න වෙනවා. මේ විදිහට සඳහන් කරනවා. එහෙම සඳහන් කරලා ඊළඟට සඳහන් කරනවා ශ්‍රාවකයටත් කඩු පහරවල් වගේ කිනිසි පහරවල් වගේ වචන අහන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ වචන අහපු නැති කෙනෙක් නැහැ නේ. එහෙම සමහර අය කියන්නේ මට මේ පිහියෙන් එන්න වගේ එහෙම කියන වචන කිව්වා කියලා කියන්නේ ඔයිට ඒ වචනේ මට හොඳයි පිහියෙන් මාව එන්න වගේ. ඔයිට වඩා හොඳයි මාව මරලා දානවා කියන. එහෙම ඒ තැනට ගිහින් තියෙන ඒ කියන්නේ වචනය පිහිපාරවල් වගේ නපුරු වචනේ. දැන් මේ ලෝකෙ ගත්තට පස්සේ කාටවත් වරදක් නොකරපු අහිංසක බුදුරජාණන් වහන්සේටත් වචන කිව්වා. ඒ වගේ තථාගතයන් වහන්සේලාට වචන අහන්න උනා නම්, පසේ බුදුරජාණන් වහන්සේලාට වචන අහන්න උනා නම්, මහරහතන් වහන්සේලාට වචන අහන්න උනා නම් නෝනගෙන් වචන අහන්න වෙන එක ආය අහන්න දෙයක් නැහැ. බාහිර ස්වාමියාගෙන් වචන අහන්න වෙන එකත් ආය අහන්න දෙයක් නෙවෙයි. දරුවන්ගෙන් අහන්න වෙන එකත් අහන්න දෙයක් නෙවෙයි. මොකද බුදුරුන්ටත් වචන අහන්න උනා. එතකොට රැකියාව කරන තැන ආයතන ප්‍රධානියාගෙනුත් අහන්න වෙනවා කියන එක ආය අහන්න දෙයක් නෙවෙයි. එතකොට අපේ ජීවිතවල මේ සූත්‍රය සඳහන් කරනවා අන්නේම වචන ඇහෙනකොට. එහෙම විසම වචන ඇහෙනකොට යුද්ධෙට යන ඇතා යුද්ධේ ජය ගන්න නම් කඩු පහර ඉවසන්න ඕන වගේ. ඉවසන්න ඕන. කඩු පහරට පෙරලා කඩු පහරක් දෙන්න නරකයි. ඉවසුවේ යුද්ධයට යන ඇතා එහෙම ඉවසුවේ නැත්නම් එයා පරාද වෙනවා වගේ මේ අපේ ජීවිතෙන් අපි ජීවිත ගමනෙන් නැත්නම් මේ ප්‍රතිපත්තිකාමී ගමනේ පරාජිතව වඩපත් වෙනවා. ඒ විදිහට සඳහන් කරනවා වචන ඉවසන්න ඕන. කඩු පහරවල් පිහිපාරවල් වගේ වචන ඉවසන්න ඕන. මැසි වදුරු පීඩා ඉවසන්න ඕන. ඒක සඳහන් කරන කුසගින්නත් ඉවසන්න ඕන කියලා. පිපාසය ඉවසන්න ඕන කියලා. ඒ විදිහට මේ සෝතාර සූත්‍රයේ ඇතකුට උපමා කරලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට තියෙන මහා මංගල සූත්‍රය විශේෂයෙන්. කන්තිච සෝචස්සතා ඒතම් මංගල මුත්තමන් කියලා කියන්නේ. ඔව් මංගල්‍යයක් කියන ස්වාමීන් වහන්සේ ඇත්තටම සුබ දෙයක්, සතුරුදායක දෙයක්. ඒතර යමෙක් ඉවසනව නම් මෙයාගේ ජීවිතේ මංගල්‍යයක් වෙන්න එක හේතුවක්. දැන් අපේ මේ පින්නතුන්ට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් දැන් මේ වෙනකොට විවාහ ජීවිතේ අවුරුදු 20 30 40 50 ගෙවපු අය ඉන්නවා. දැන් මේ පින්නතුන්ට පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. ඉවසන්න කොච්චර අවස්ථා ඉන්නේ නැද්ද? නේද? තමන්ගේ ළඟමයිගේ විතරනේ පරම්පරාවෙනුත් නේද? පරම්පරාවෙනුත් අහගන්න වෙනෝනේ සමහර අයට. වැඩිම ප්‍රශ්න එනවනේ. එතකොට මේ ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී අන්නේ ඉවසන්න හමු වෙච්ච අවස්ථාවල ඉවසුව නම් ඒක සන්තෝෂයට කාරණාවක්. දැන් 2018 අවුරුද්ද ඉවරයි 2019. දැන් 2019 අවුරුද්දේ ඉවසිය යුතු තැන්වල ඉවසුවේ නැති අයට මොකද වෙන්නේ හිතට? සැනසෙල්ලක් නැහැ. අරක පෙරහැර වගේ මතක් වෙනවා. හැබැයි ඒ අවස්ථාවල ඉවසිය යුතු තැන්වල 2019 ඉවසුපු අයට දැන් සතුටුයි. ඇත්තටම දවසක මරණාසන්න මොහොතක් කියලා දෙයක්ත් අපිට එනවනේ සායනංශ. මරණාසන්න මොහොතේ ඉවසිය යුතු තැන්වල ඉවස ගන්න බැරි වුණ අයට ලොකු පශ්චාත්තාපය. හැබැයි යමෙක් හොඳට ඉවසුවනම් එයාට ජීවිත කාලේ දකීදී සන්තෝෂය උපදින්නේ. අන්න මංගල්‍යයක් වෙන හැටි ජීවිතේ. ඉතින් අන්නේ විදිහට මහා මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ ඉවසීම කියන එක මංගල හේවත් සතුරුදායක වෙන ජීවිතයක් කාරණාවක් කියලා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඔබ වහන්සේ සඳහන් කළ විදිහට කකචූපම සූත්‍රයේ. ඊළඟට සඳහන් වෙනවා සබ්බාසව අදිවාසනා පහතබ්බා කියලා. එතනින් සඳහන් කරනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් තියෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ආශ්‍රව කියන්නේ කෙලෙස්. ඒ සූත්‍රය එහෙම සඳහන් කරලා තියෙනවා. ඒ වගේ පඨම අක්ඛන්තේ වගේ සූත්‍රවල එහෙම සඳහන් කරලා තියෙනවා ඉවසීම පිළිබඳව.
අන්න ඒ විදිහට ඉවසීමෙහි වැදගත් දැන් තථා බුදු පියාණන් වහන්සේලා යමක් ගැන නැවත නැවත කතා කරන්නේ ඒක වටින නිසා. වැදගත් නිසා. එතකොට දැන් ඔය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ඔය ඕවාද ප්‍රාතිමොක්ෂේ කන්ති පරමන් තපෝ තිතික්කා කියලාම අනුශාසනා කරනවා. එතකොට ඉවසීම ඊටාම වැදගත් දෙයක් නෙවෙයි නම් බුදුරු ඔච්චර කතා කරන්නේ නැහැ ගැන. නමුත් අපිට ඉවසීම වැදගත් දෙයක් නොවන නිසා ඒ ගැන හිතන්නේ නැත්තේ. දැන් අපිට ඉවසීම වැදගත් දෙයක් කියලා දැනනවා නම් අපි ඒ ගැන හිතනවානේ. එතකොට මේ ශාසන ප්‍රතිපත්තිය තුල යෙදෙන පින්නතුන් ඒ ඉවසීමට වැදගත්කමක් දෙන්න ඕන. අගයක් දෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාකම් දෙන දේවල් අතරට ඉවසීමට ලොකු වටිනාකමක් දෙන්න ඕන. මේ ඉවසීම වැදගත් දෙයක්. මේකෙන් මට ගොඩක් ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන්, බේරෙන්න පුළුවන්, ජීවිතේට සන්තෝෂෙන්න හේතුවක් කියලා. ඉතින් අන්නේ විදියට මේ ඉවසීම පිළිබඳව මේ සූත්‍ර දේශනාවල විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මට අහන්න කාරණාවක් තියෙනවා මේ නොයිවසීමේ ආදීනව තියෙනවද? එහෙම සාමාන්‍යස මේ ඒක මම කතාවක් කියලා ප්‍රවේශයට එන්නම්. මේ නොයිවසීමේ ආදීනවයක් කියන ලස්සන කතාවක් තියෙන විශේෂයෙන් මේ වේදේහිකා කියන මේ ගෘහ ප්‍රදානීය මූලික කරගෙන. දැන් මේ වේදේහිකා කියන එක්කෙනාගේ චරිතය සමාජය හඳුනගෙන තිබ්බේ බොහෝම නිවිච්ච, බොහෝම කරුණාවන්ත, බොහෝම වැදගත් කියන මෙන්න මේ චරිතයක් තමයි එයාට දීලා තිබ්බේ. ඉතින් කොහොම නමුත් මේ ගෙදර ඉන්නවා දාසියක්. ඒ දාසිය කල්පනා කරනවා මගේ මේ ස්වාමි දියණිය ඇත්තටම කරුණාවන්තද? ඇත්තටම මේ ගුණගරුකද? ඇත්තටම ඉවසීමේ යුක්තද? සමහරවිට අපේ චරිත දිහාත් බලාගෙන තමයි එහෙම ඉස්මතු කරගන්නව වෙන්න පුළුවන්. එක එක කරදර කරලා බලනවා වෙන්න පුළුවන් පරීක්ෂා කරන්න ඕනේ කමට. එතකොට මේ දාසියත් මොකද කළේ? ඇත්තටම එහෙම කෙනෙක්ද කියලා මේ එහෙම නැත්නම් මේ තියෙන තරහක් යටපත් කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඇත්තටම තරහක් නැද්ද කියලා හොයාගන්න ඕනේ කියලා දාසිය ක්‍රමෝපායක් දැන් බලනවා. එය මොකද්ද කළේ? හැමදාම උදේ නැගිට වෙනදා පහුවෙන්දා උදේ නැගිට්ටේ නැහැ. උදේ අපි කියමුකෝ 4ට නැගිටිනවා කියලා. එදා නැගිට්ටේ 6ට. දැන් ඊට පස්සේ වේදේහිකා අහනවා දාසිය ඇයිද පරක්කු වෙලා නැගිට්ටේ? මොන හරි අසනීපයක්වත් තියනවද? නෑ මොකුත් නෑ කිව්වා. හොඳයි එදා මොකුත් කිව්වේ නෑ. දැන් දෙවෙනි දවසේ ඊටත් වඩා පහුවෙලා නැගිට්ටා. දැන් වෙනදා ඇහුව විදිහ නෙමෙයි දැන් අහන්නේ. ටිකක් දැන් සැරෙන් ඇහුවා. ඊට පස්සේ එදත් කිව්වා නෑ මේ ස්වාමී දියණියනි එහෙම ප්‍රශ්නයක් නෑ මොකුත් අසනීපයක් නෑ මම නිකන් නිදාගත්තේ. තුන්වෙනි දවසේ මොකද කළේ? ආයෙත් ඊටත් වඩා පරක් වෙලා නැගිට්ටා. එදත් ඇහුවා ඇයි අද පරක් වෙලා නැගිට්ටේ? මොකුත් නෑ ස්වාමීනි කිව්වා. ඊට පස්සේ අර දොර මුල්ලේ තිබුණ පොල් අරගෙන අර දාසියගේ ඔළුවට ගැහුවා. ඒ දාසිය මොකද කළේ? ඔන්න මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටපු වේදේහිකා ඒ මගේ ස්වාමි දියණිය මෙන්න මගේ ඔළුව පැලුවෝ කියලා ගම වටේටම හින්ද කෑ ගැහුවා. එදා ඉඳන් අර කරුණාවන්ත වේදේහිකා දුෂ්ට වේදිකාවක් විදිහට වේදේහිකාවක් විදිහට සමාජයේ මේ මිනිසුන් අතර මේ ප්‍රචලිත වුණා. එදා ඉඳන් අර ඇයට තිබිච්ච ගෞරවය, සත්කාරය, වටිනාකම සේරම නැත්තටම නැති වුණා. ඒතකොට සානස මේ ඉවසීම නැති වීමේ තියෙන ආදීනවය භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අන් අයට අපි අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර මිනිස්සුත් එක්ක අපි කතා කරනකොට වුණත් අර ඉවසීමක් නැති අය දිහා දැක්කහම ඇත්තටම අපිට කතා කරන්නත් හිතෙන්නේ නැහැ නේ. අපි මගහරිනවා ඇත්තටම. මගහරිනවා සානස. ඒ කියන්නේ එයාත් එක්ක නම් කතා කරන්න බෑ. එයාට පොඩ්ඩක් තහන් කේන්ති යනවා නේද? එහෙම කියලා අර එයාව දැක්ක ෂණයේම අසතුටක් ඇති වෙනවා. එයා අප්‍රිය කෙනෙක් බවට මේ අපිට හිතෙනවා. සමාජයේ එයා අප්‍රිය කෙනෙක්, ඒ කියන්නේ ආශ්‍රය නොකළ යුතු කෙනෙක්
බවට එයාව දානවා. ඒ තැනට එයාව පහත් කරනවා. එතකොට මෙන්න මේ ඉවසීම නැති වුණාම ප්‍රධාන වශයෙන්ම අන් අයට අප්‍රිය කෙනෙක්, සමාජයට අප්‍රිය කෙනෙක් බවට තමන්පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි රෞද්‍ර කෙනෙක් විදිහට පේනවා. දැන් නිතරම කේන්තියෙන් ඉන්න මිනිස්සෙක්, ඉවසීමක් නැති කෙනෙක් සමහර අය කියන්නේ මේ යකෙක් වගේ අමනුස්සයෙක් වගේ කියලා කියන්නේ. වචනෙන්ම කියන්නේ මේ මිනිස්සෙක් නම් අමනුස්සයෙක් වගේ කියලා. කිසිම කරුණාවක් නැහැ. කිසිම ඉවසීමේ මේ ගුණයක් නැහැ කියලා කියන්නේ. අර ඒ වගේ අර සමාජයේ ඉන්න අයට මොකද වෙන්නේ? ඒ වගේ අය දකිනකොට එයා රෞද්‍ර කෙනෙක්, නිකන් අප්‍රිය කෙනෙක්, භයානක කෙනෙක් කියන තැනට එයා වැටෙනවා. ඒ සහතිකය ලැබෙන්නේ. ඒ සහතිකය ලැබෙනවා එයාට. එතකොට එයා පිළිබඳව සමාජයේ කවදාවත් හොඳක් කතා වෙන්නේ නැහැ. දැන් සමහරලාට ඒ අපි කියන ඉවසීම නැති කෙනා තුල යම් යම් ගුණාංගයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒ සේරම ගුණත් අර අගුණේ නිසා වැහෙනවා. මොකද ප්‍රකට වෙන්නේ ඒක නිසා. එතකොට මේ ඉවසීම කියන එක නැති වුනහම එයාට මේ සීලය රකින්නත් බෑ. ඉවසීම නැත්තම් සීලය රකින්නත් බෑ. ඉවසීම නැත්තම් භාවනා කරන්නත් බෑ. ඇත්තටම සායනස මధుරයක් වහත් දුනත් ඉවසීමක් තියෙන්න බෑ නොමර. ඉවසීමක් තියෙන්න බෑ සායනස. ඒ කියන්නේ මේ ඒ ඉවසීම නැත්තම් අපි මරන්නේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ ඉවසල බැරිම තැන ගැරම කියන්නේ මధుරකට. එහෙමයි. දැන් කරන්න ඕනේ එහෙනම් ඒ ඉවසීමේ මට්ටම වර්ධනය කරන එක. එතකොට මේ ඉවසීම නැති කෙනාට මේ බොහෝ ආදීනව තියෙනවා. ඊළඟට බරපතලම කාරණාව තමයි එයාගේ සිහිය මුලා වෙනවා. එයාගේ මුලා වුණ සිහියෙන් තමයි එයා වැඩ කරන්නේ. මොකද ඉවසීම නැති වුනහම සමහර අය කියන්නේ මට ඒ වෙලාවේ ඉවස ගන්න බැරි වුණා. මට ඉවසීම නැති වුණා. ඉවසීම නැති වෙච්ච නිසා මගේ අතින් මේ වැරද්ද වුණා කියලා අද හිරේ විලංගු වෙච්ච මිනිස්සු ඉන්නවා. මේ ෂණයකට ඉවස ගන්න බැරි වෙලා අද ජීවිතේ මරණ දඬුවම හිමි වෙලා මේ ජීවිතේම හිරගෙදර හිරබත් කරන මිනිස්සු ඉන්නවා. අවුරුදු 300 අච්චු වෙච්ච මිනිස්සු ඉන්නවා මේ හිරගෙදර. ඒ විතරක් නෙමෙයි. ඒ ෂණික ඉවසීම නැති නිසා තමන්ගේ දරුවා හිමි වෙච්ච අය ඉන්නවා. තමන්ගේ බිරිඳ හිමි වෙච්ච අය ඉන්නවා. තමන්ගේ ස්වාමියා හිමි වෙච්ච අය ඉන්නවා. හොඳ කොච්චර ගුණ යහපත් මිනිස්සු හිටියත් ඒ මිනිස්සු අපිව දාලා යනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ආසන්න කාලේ මට දැනගන්න ලැබුණේ ඒ පවුලක ඉඳලා තියෙන ගොළු දෙන්නම ගොළු. එහෙමයි. ස්වාමියා භාර්යාව දෙන්නම ගොළු. ඒ ස්වාමියා ඒ භාර්යාවට වරින් වර මත්පැන් බීලා ඇවිල්ලා ගහලා තියෙන හදිසියෙන් ඒව පොඩි ආවේගශීලී කටයුතු කරලා තියෙනවා. එහෙමයි. ඉතින් එක දවසක් මොකද කරලා තියෙන්නේ මේ මහත්තයා මත්පැන් බීලා ඇවිල්ලා උඩු බැලිය අතර නිදේගෙන ඉන්න අතරේ ධාරයට ඉවස ගන්න බැරි වුණානේ මේක දැන් කාලයක් තිස්සේ වෙන එක. එහෙමයි. මෙයා තෙල් තාච්චියක් රත් කරලා දැම්ම මූණ ඉඳලා පැත්තක් යන්නව. එහෙමයි. ඉතින් දැන් දෙන්න දෙපැත්තක. ඒ කියන්නේ ඒ භාර්යාව මේ හිරේ දරුවා පරිවාසී මහත්තයා ගෙදර. බලන්න ඉවසීම නොඉවසීම නිසා වෙන්නීම දැන් ඔබ වහන්සේ දැන් සඳහන් කළේ කොට මතක් වුණේ. ඒ වෙලාවේ ඒ කරපු ක්‍රියාව නොකර ඉන්න ඇගේ හිත වෙනස් වුණා නම් ඉවසීම ඇති වුණා නම් තව ඉවසුවා නම් එතකොට අද එහෙම තත්ත්වයකට තුන් දෙනාම දෙකට ඉන්නවා. එතකොට දැන් ගොඩක් ඔය දැන් ඔය එහෙම සමහර ඔය ගෘහස්ත ජීවිතවල ඉන්න දැන් සායනසෝ සමහර දැන් ඉන්න අවුරුද්දෙන් වෙන්නේ නෝ. එහෙමයි. ඒ දැන් අපේ සමාජයේ ඉන්න අවුරුදු 30 වුණත් පෞල් ජීවිත ගත කරපු අම්මලා තාත්තලා. එහෙමයි. එයාලටත් ප්‍රශ්න ආවා. නමුත් ඉවසුවා. නමුත් දැන් නවක පරම්පරාව තුළ ඉන්න අවුරුද්දෙන් වෙන්න නෝ. ඉවසනස දැන් නවක පරම්පරාවටම එක වචනයක් ඇති. මේ වෙන්න. ඉවසීම එහෙමයි. දැන් මෙච්චර කාලයක් මට මෙහෙම කතා කරේ නෑ මේ දැන් කතා කරා. දැන් මෙයා මෙහෙම කියනවා කියලා එක වචනේ ඇති ඇතම් වෙලාවට. ඒක උහුලන්නේ නෑ නේද? ඒක උහුලන්නේ නෑ සනසිත. ඒක තමයි ඉවසීමේ නැති ඒ දුර්වලතාවය. ඒතර මේ ඒක ඉවස ගන්නවත් බැරුව ඉතින් අර මේ මාරයාගේ ඉස්සරහා කොහමද මරණාසන්න මොහොතේදී අපි මේ හිත සකස් කරගන්නේ? කායික පීඩා ඒ කායික පීඩා කොච්චර නම් ඇති වෙනවද විතර? ලෝකේ අත්හැරෙනවා ඒක ඉවසන්න ඕන. එහෙමයි. ඒක කොච්චර දේවල් තියෙනවද? තමන්ගේ නෑදෑයෝ දාලා යන්න වෙනවා. අම්මා තාත්තා දාලා යන්න වෙනවා. ඒතර මේ ලෝකයේ ඉවසීම පුරුදු කළොත් එහෙමයි. ඉවසීම පුරුදු කළොත් ඒ කිසි දෙයක් තමන්ට මේ අයහපත් විදිහට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ඒක මේ ජීවිතේ එහෙමයි. ඒක මේ ජීවිතේ ලැබුණ විපාක අපි කතා කරමු. මරණින් මත්තේ ජීවිතේදී අර ඉවසීම නැති නිසා එයා
සිහි මුලා වෙලා තමයි මැරෙන්නේ. එතකොට සිහි මුලා වෙලා මැරිලා එයාගෙන් උපදින්නේ එක්කෝ තිරිසන් ලෝකේ, එක්කෝ പ്രേත ලෝකේ, එක්කෝ අසුර ලෝකේ, එහෙම නැත්නම් අවීචි මහ නරකේ. ඒක හරිසාන දැන් බලන්න සර්පයන්ට ඉවසීම බිඳුවයි. එහෙම ගෑවුනොත් ගැහුවා. නේ පෙර ජීවිතවල ඉවසීම පුරුදු නොකරපු අය. එහෙමයි. දැන් ඉවසීම පුරුදු කළොත් සුගතියට යෑම කියන එකක් වෙනවද? එහෙමයි. විශේෂයෙන් මේ ඉවසීම කියන එකේ ගුණාංගයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ අර අගුණ පැත්තේ අනිත් පැත්ත දැන් එයා අන් අයට දැන් ඉවසීම නැති කෙනාට මේ අන් අය අප්‍රිය වෙනවනේ. එතකොට ඉවසීම තියෙන කෙනාව අනිත් අයට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. සමහර මිනිස්සු කියන්නේ මේ මනුස්සයා නම් කොච්චර ඉවසන කෙනෙක්ද? එයා කොච්චර වටින කෙනෙක්ද? කොච්චර කරුණාව තියෙන කෙනෙක්ද කියලා අර සමාජයේ කතිකාවතක් ඇති වෙනවා. එතකොට එයාව මේ අසුරු කළ යුතු කෙනෙක් බවට දකිනවා. දැන් රෞද්‍ර කෙනෙක් විදිහට දකින්නේ නැහැ. කරුණාවන්ත කෙනෙක් විදිහට දකින්නේ. දැන් සමහර මේ කුඩා දරුවෝ පවා සමහර වැඩිහිටියෝ දැක්කාම දුවගෙන යන අසුරු කරන්නේ. එවැනි මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ඒතර අපි ගාව ඉවසීම තියෙනවා නම් අර පීඩාවල් මේ වලට මුහුණ දීමේ ශක්තිය තියෙනවා නම් අනිත් අයට අපි ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරන්න. ඒ වගේම සමාජයේ හොඳින් ජීවත් වෙන්න මේ ඉවසීම පුදුම විදිහට අපේ ජීවිතේ ශක්තියක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ අය මරණයටපත් වෙන්නේ සිහි මුලා වෙලා නෙමෙයි. සිහියෙන් යුක්තවයි මරණයටපත් වෙන්නේ. නිවැරදි සිහියෙන්. ඒ අයට සුගති ලෝකයන් වල උප්පත්තිය ලබන්නට ඒක විශාල අවස්ථාවක්, විශාල රුකුලක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඉවසීම පිළිබඳව පින්වත්නි වඩාත් නැවත නැවත අපි කල්පනා කරන්නට ඕනේ. ඉවසීමේ ආනිසංස පිළිබඳව හිතන්නට ඕනේ. නොයිවසීමේ තියෙන විපාක පිළිබඳව හිතන්නට ඕනේ. නිසා මේ එක ක්ෂණයක් හරි Tamanට ඉවස ගන්න බැරි වුණොත් අනේ ඒ ක්ෂණය නිසා Tamanට මුළු ජීවිත කාලයම විඳවන්න සිද්ධ වෙනවා. එක ක්ෂණයක් ඉවස ගන්න බැරි වුණොත්. ඒ ගැන අපි හොඳට අවධානය යොමු කරගත යුතු වෙනවා. ඊළඟ ස්වාමීන් වහන්සේ මේ අපි දැන් සාකච්ඡා කළා මේ ඉවසීම පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරා මේ සමාජ අනිත් අය අපි දිහා දකින විදිහ පිළිබඳව. එතකොට මේ ඉවසීමෙන් අන් අයට අපි ආදර්ශයක් වන්නේ කොහොමද කියලා අපි අවවාදයක් ලබා දුන්නොත් අපි ඔව් දැන් අපි ගොඩාක් දුරට දැන් ආදර්ශයට ගන්න බුදුරජාණන් වහන්සේ. ඊළඟට අපිත් එහෙම අපේ දරුවන්ටත් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉවසීම දිහා බලන්න. බෝධිසත්වයන් වහන්සේගේ ඉවසීම දිහා බලන්න. මහරහතන් වහන්සේලාගේ ඉවසීම බලන්න. ගෙදරකින් අම්ම කෙනෙකුට පුළුවන් නම් අම්මගේ ඉවසීම දරුවන්ට ආදර්ශයක් කරවන්න. අර අච්චර දුර හේතු නෙමෙයි. ළඟ හේතුවක් විදියට. ඒ කියන්නේ අම්ම කෙනෙක් ඒ ගත කරන ගෘහස්ත ජීවිතයක් තුළ ඕනම ගෘහස්ත ජීවිතයක් ගත කරන අම්ම කෙනෙකුට විවිධ දේවල් වචන ක්‍රියා එහෙම ඉවසන්න වෙනවා. අන්න ඒ දේවල් යම්කිසි අම්ම කෙනෙක් ඉවසිව ඉන්නවා නම් ඕක දැන් දරුවෝ බලන් ඉන්නේ. සමහර අම්මලාට එහෙම කියන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. අම්මලා ඉන්නවනේ කියනවනේ සන්නස. මම වගේ ඉවසන්න කියන අම්මලා හරි. ඒක තමයි. එතකොට දැන් ගෙදරක තාත්තා කෙනෙක් ඉන්නවා නම් සමහරට ඒ භාර්යාවගෙන් හරි දරුවෝන්ගෙන් හරි සමාජයේ හරි යම් යම් අයහපත් දේවල් වචන ලැබෙනකොට මේ ඉවසනවා. දැන් දරුවෝ බලාගෙන ඉන්නේ. දැන් මේ විදියට අම්මයි තාත්තයි ගෘහස්ත ජීවිතයේ තුල ඉවසන විදිය දකින දුවෙක් ඉන්නවා කියන්නකෝ. ඔය දුව යනවා විවාහයක් වෙලා ගිහිල්ලා මහත්තයාගෙන් ඉස්සෙල්ලාම පරුස වචන අහඬුනා කියන්නකෝ. අන්නේ ඒ වචනේ ඇහෙනකොටම මෙයාට මතක් වෙන්නේ තමන්ගේ අම්ම යෝසුප් හැටි. අපි පුතෙක් විවාහ වෙලා ගියා කියලා. පුතාට ඉස්සෙල්ලාම භාර්යාවගෙන් කෙනෙහිලිකමක් වෙද්දි මතක් වෙන්නේ තාත්තා යෝසුප් හැටි. ඒ කියන්නේ අපි අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේ අපේ ගොඩාක් ගෘහස්ත ජීවිතය ගත කරන අපේ වැඩිහිටි දෙමව්පියෝ අම්මලා තාත්තලා බොහෝ දේවල් හදලා දෙනවා දරුවන්ට. ඉතුරු කරලා යනවා. ගෙවල්, වාහන, මිල මුදල්, ඇඳුම් පැළඳුම්, සැප සම්පත්, භෞතික වස්තු ගොඩ ගහලා යනවා මරණයත් එක්ක. නමුත් දරුවන්ට පිහිටක් කරගන්න ගුණයක් තියලා යන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහා ගුණ සාගරයක් ඉතුරු කරලා ගියා. සරියුත් මහ රහතන් වහන්සේ ගුණ ඒ හින්දා අපිත් හැදෙනවනේ සායනස අපි දන්නවනේ. එතකොට යම්කිසි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්
ඔන්න ඔය ඉවසීම කියන ගුණය පවුල තුළ පුරුදු කළොත් අන්න ඒක ළමයි බලාගෙන ඉන්නවා. අන්නේ අම්මා තාත්තගේ ඉවසීමේ ගුණය බලාගෙන ඉන්න දරුවන්ට මොකද වෙන්නේ? දරුවන්ට ඉවසිය යුතු තැන්වල අම්මා මතක් වෙන්නේ. මගේ ජීවිත අත්දැකීමේ සානස් මම මේ කියන්නේ. මම දන්න හොඳ ඉවසන චරිත රත්නයක් ඉන්නවා. ඒ චරිතේ ඉවසපු හැටි මම දැකලා තියෙනවා. දැන් මට යමක් ඉවසන්නේද්දි අර චරිතය මට මතක් වෙනවා. ඒතරට නිරාසයෙන් මගේ ඉවසීම ඇති වෙනවා. අන්න ඒ වගේ අපි ගෘහස්ත ජීවිත ගත කරන අපේ විශේෂ අම්මලා තාත්තලාට කියන්නේ දරුවෝ වෙනුවෙන්වත් ඉවසන්න. නේද? දරුවෝන්ගේ අනාගත දරුවෝ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ නේ. එකිනෙකාගෙන් වෙන වැරදි වුණත් ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී එකිනෙකාගෙන් වෙන වැරදි වුණත් දරුවෝ වෙනුවෙන් ඉවසන්න. මොකද ඒකෙන් ලොකු යහපතක් දරුවන්ට වෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය කියන්නේ මහා කකුල ඇදේට ගියොත් පැටවුත් එහෙම යනවා කියලා අන්න වගේ තමයි. දැන් ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ දැන් පරම්පරා ගාණක් තිස්සේම නොයිවසීම තමයි යන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. එතකොට ආච්චිටත් ඉවසන්න බෑ, සීකටත් ඉවසන්න බෑ, අම්මටත් ඉවසන්න බෑ, තාත්තටත් ඉවසන්න බෑ, දූටත් ඉවසන්න බෑ, පුතාටත් ඉවසන්න බෑ, යාළගේ අයටත් ඉවසන්න බෑ. අපි ඕක වෙනස් කරන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ එදා ඉවසුපු ඉවසිල්ල අදටත් අපිට බලපානවද නැද්ද ස්වාමීන් වහන්සේ? බලපානවනේ. ඒ වගේ අපි මරණයට පත් වෙනකොට අපිට පුළුවන් නම් තවත් දෙන්නෙකුට, තුන් දෙනෙකුට, හතර දෙනෙකුට, පස් දෙනෙකුට ඉවසීම ආදර්ශයක් කරලා මැරෙන්න. ලොකු ජයග්‍රහණයක්. තමන්ටත් යහපතක්, අන් අයටත් යහපතක්. ඒ නිසා පරම්පරාවක්ම ඒකෙන් යහපතක් කරගන්නවා. යහපතක් කරගන්නවා. ඉතින් ඒ විදිහට ස්වාමීන් වහන්සේ මේ ඉවසීම ගැන අපිට මේ ගොඩක් කතා කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ කාල වේලාව මේ වෙනකොට අවසන් වෙගෙන එන්නේ. අද අපි ඉන්ද්‍රකීලය කියන වැඩසටහන තුලින් ඉන්ද්‍රකීලයේ වැඩසටහන තුලින් අද සාකච්ඡාවට ගත්තේ අපි ඉවසීම. ඉවසීම කියන්නේ මොකද්ද? ධර්මානුකූලව ඉවසන්නේ කොහොමද? නොඉවසුවොත් මොකද වෙන්නේ? ඉවසුවොත් මොකද වෙන්නේ? ඉවසීම සම්බන්ධව දේශනාවල තියෙන සූත්‍ර ධර්ම මොනවද? මේ විදිහට අන් අයට ආදර්ශයක් වෙන්නේ කොහොමද? මේ විදිහට ඉවසීම ගැන අපිට ලැබුණ කාලය අනුව යම් කිසි විදියක විග්‍රහයක් සිද්ධ කළා. ඉතින් ඒ සඳහා වැඩමවා වදාළ ගෞරවනීය ඉන්ද්‍රහේනේ රාජකීය පඬිතු ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පැයක් තුල අපි සිදු කරගත්තු දාර කුසල ශක්තිය ආනිසංස වාරයෙන් සියලු යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම ශ්‍රවණයේ සිදු කළ මේ පින්නන්ත දෙමව්පියන් දූ දරුවන් තුළ හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා මේ වෙනකොට ඔය හිතේ යම් කිසි ඉවසීමේ ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ගොඩාක් වටිනවා. ඒ ගුණය තව තවත් ඉවසීම තුළින්ම වර්ධනය කරගන්න ඕන. ඒකේ යහපත තමන්ටම අත්දකින්න පුළුවන්. ඒ නිසා මේ ඉවසීමේ ගුණය තව තවත් මම වර්ධනය කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙලොව පරලොව ජීවිතේ සුවපත් කරගන්නව බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනෙහි වදාළ ශාන්ත වූ නිර්වාණයෙන්ම සැනසෙනවා කියලා ප්‍රාර්ථනා ඇති කරගන්න ඕන. හැම දිනාටම තෙරුවන් සරණයි.